ආයුබෝවන් දරුවනේ ජාතික අධ්‍යාපන ආයතන මෙහෙවන ගුරුගෙදර පාඩම් මාලාව සමග එකතු ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අද අපි සාකච්ඡා කරන්නේ තර්ක ශාස්ත්‍රයේ 2.1 ඒකකයේ නියමිත නිපුණතා මට්ටමට නියමිත පදවල තාර්කික සමතාව ගොඩනැගෙන ආකාරය. ඒ යටතේ අපි සාකච්ඡා කරලා බලමු එහෙමනම් පදයක් හැදෙන්නේ කොහොමද කියලා. එතකොට තර්ක ශාස්ත්‍රය තුළ පදයක් කියන්නේ මොකක්ද? එතකොට ඔයාලා බලන්න ඕන වාක්‍ය සහ වාචකය ප්‍රස්තුතයක් තුළ පද ලෙස අර්ථවත් වේ. අර්ථ සම්පන්න වාක්‍යයක් ප්‍රස්තුතයක් වෙන බව අපි දනිමු. එහෙම කිව්වට ඔයාලා තාම ප්‍රස්තුතයක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ප්‍රස්තුතයක් කියලා කියන්නේ තර්ක ශාස්ත්‍රය තුළ භාවිත වන වාක්‍යයක්. මේ තියෙන්නේ තර්ක ශාස්ත්‍රයේ භාවිත වන වාක්‍යයක් සියලු ගුරුවරු උගන්වන්නෝ වෙති. එතකොට මේ වාක්‍යයේ ඔබට පේනවා කොටස් 4ක් තියෙනවා. පළවෙනි කොටස ප්‍රමාණ ලකුණ, වාච්‍ය, වාචකය, ඈඳුම කියලා අපි නම් කරලා තියෙනවා. මේ ප්‍රමාණ ලකුණ සහ ඈඳුම කියන දෙක සම්බන්ධ කරලා තියෙන්නේ ප්‍රස්තුතයක් ගොඩනගීමේදී උපකාරක විදිහට, සම්බන්ධනාංග විදිහට. වාච්‍ය සහ වාචකය තමයි ප්‍රස්තුතයේ ප්‍රධාන කොටස් දෙක. එතකොට ගුරුවරු කියන වාච්‍යයත් උගන්වන්නෝ කියන වාචකයත් තමයි ප්‍රස්තුතයක පද ලෙස අපි හඳුන්වන්නේ. සරලව කිව්වොතින් අර්ථ සම්පන්න වාක්‍යයක් ප්‍රස්තුතයක් මේ තියෙන්නේ වගේ වාක්‍යයක්. වාචකයේ මගින් වාචයේ අර්ථය අඩු වැඩි කිරීමක් කරනවා. මේකේ තියෙනවා සියලු ගුරුවරු උගන්වන්නෝ වෙති කියලා. මේ කොටස මුල් කොටස අපි වාච්‍ය කියලා කියනවා. අග කොටස වාචකය කියලා කියනවා. ඒතර ප්‍රස්තුතයේ ප්‍රධාන කොටස් 4න් මෙන්න මේ වාච්‍ය කොටසත් වාචකයේ කොටසත් පමණයි අපි පදයක් ලෙස සලකන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕන ප්‍රස්තුතයක අපි අර්ථවත් පද ලෙස ගන්නේ වාච්‍ය සහ වාචකය පමණයි කියන එක. වාක්‍ය සහ වාචකය පමණයි ප්‍රස්තුතයක පද ලෙස අපි හඳුන්වන්නේ. වෙනත් කිසිම වචනයක් පදයක් ලෙස අපි ගන්නෙ නැහැ. ඊට පස්සේ අපිට කියනවා වාචකයේ මගින් වාච්‍යයේ අර්ථය අඩු වැඩි කිරීමක් සිදු කරනවා. දැන් අපි කලින් කතා කළ ප්‍රස්තුතයේ වාච්‍යය උනේ ගුරුවරු. වාචකයේ උනේ ඉගැන්වීම. එතකොට ඉගැන්වීම නැමැති වාචකයේ මගින් ඉගැන්වීම නැමැති ක්‍රියාවලිය මගින් වාච්‍යය නැත්තම් ගුරුවරු කියන පදයේ අර්ථය අඩු වැඩි කිරීමක් වෙනස් කිරීමක් සිද්ධ කරනවා. ප්‍රස්තුතයක වාච්‍ය හෝ වාචික ලෙස නොපින කිසිදු පදයක් මම කලින් කිව්වා ප්‍රස්තුතයක් තුළ පදයක් ලෙස හඳුන්වන්නේ වාච්‍ය හෝ වාචක ලෙස යෙදෙන පදයක් පමණමයි. වෙනත් කිසිදු පදයක් ප්‍රස්තුතයක වාච්‍ය ලෙස යෙදෙන්නේ නැහැ. ඒ අනුව ප්‍රස්තුතයක වාච්‍ය හෝ වාචක ලෙස නැත්නම් පිට එක් වචනයක් හෝ වචන කිහිපයක් යෙදී තිබෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා දිග ප්‍රස්තුත තියෙන්න පුළුවන්. දැන් මම මේ පහළ දීලා තියෙන ප්‍රස්තුතය ගොඩක් දිග එකක්. සමහර COVID-19 වෛරසය ආසාදිත වූ අය බාහිරව පෙනෙන රෝග ලක්ෂණ වලින් සමන්විත නැත්නම් රෝග ලක්ෂණ වලින් යුක්තය. දැන් මේ ප්‍රස්තුතය ගත්තොත් ඔබට පේනවා ගොඩාක් දිග ප්‍රස්තුතයක් කියලා. ඒ ප්‍රස්තුතේ කොච්චර දිග වුණත් මේ ප්‍රස්තුතය තුල තියෙන්නේ පද දෙකක් පමණයි. මේ ප්‍රස්තුතේ කොතරම් දිග වුණත් ප්‍රස්තුතය තුල තියෙන්නේ පද දෙකක් පමණමයි. ඒ නිසා අපි අවධාරණයෙන් තේරුම් ගන්න ඕන ප්‍රස්තුතය දිග වුණත් කොට වුණත් පද දෙකක් විතරමයි තියෙන්නේ. පද දෙකක් විතරමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙන පද දෙක තමයි COVID-19 ආසාදිත වූ අය වාච්‍ය වෙනවා. රෝග ලක්ෂණ වලින් යුක්ත බව තමයි වාචකයේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ අපි පද වර්ගීකරණය සලකා බැලුවම ප්‍රධාන වශයෙන් පද වර්ග කරන්නේ අපි පදයක ගුණාර්ථය හා වස්තුවර්ථය සලකලා. නැත්තම් පදයක තියෙන වස්තුවර්ථය හා ගුණාර්ථය සලකලා තර්ක ශාස්ත්‍රයේ පද වර්ගීකරණය කරනවා. පදයක වස්තුවර්ථය කියන්නේ මොකක්ද? පදයක් අපි දැන් කලින් විග්‍රහ කරගත්ත පදයක් කියන්නේ ප්‍රස්තුතයක වාච්‍ය හෝ වාචකය ලෙසට යෙදෙන වචනයක්. නැත්තම් වචන කිහිපයක්. ඒතර පදයක වස්තුවර්ථය කියලා කියන්නේ ඒ පදයේ මැති ඊටම අනන්‍ය වූ ලක්ෂණයයි. වස්තුවක් අනෙක් වස්තුන්ගෙන් වෙන් කරන ගුණය ගුණාර්ථයේ අන්තර්ගත වෙනවා. හොඳයි. අපි බලමු වස්තුවර්ථය මුලින්. වස්තුවර්ථය කියලා කිව්වම ඒ පදයේ තියෙන ඒකටම අනන්‍ය වෙච්ච ලක්ෂණය. එතකොට ඒ පදය තුල ඒකටම විතරයි ඒ ලක්ෂණය අනන්‍ය වෙන්නේ. අපි බලමු මිනිස් කියන පදේ ගත්තාම මිනිසාගේ ඒ ලක්ෂණය වෙනත් සතෙකුට අනන්‍ය වෙන්නේ නැහැ. බලු කියන භාවය ගත්තොත් බල්ලාගේ ඒ ලක්ෂණය අනන්‍ය වෙන්නේ බල්ලට පමණයි. වෙන කාටවත් ඒ ලක්ෂණය අනන්‍ය වෙන්නේ නැහැ. ඒක තමයි ඒ පදයේ තියෙන වස්තුවර්ථය කියලා කියන්නේ. ගුණාර්ථය කියලා කියන්නේ ඒ වස්තුව අනෙකුත් වස්තුන්ගෙන් වෙන් කරන ගුණය. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මිනිසා අනෙක් සත්තුන්ගෙන් වෙන් කරනවා බුද්ධිමත් භාවයෙන්. නේද? බල්ලා අනෙක් සත්තුන්ගෙන් වෙන් වෙනවා එයාගේ ක්‍රියාවලියෙන්. නේද? බලු වැඩ වලින්. ඒ වගේ ක්‍රියාවලියෙන් එයා වෙනස් වෙනවා. ඒක තමයි අපි ගුණාර්ථය කියලා කියන්නේ. ඊළඟට අපි කියනවා සාමාන්‍යයෙන් තර්ක ශාස්ත්‍රය තුල ගුණාර්ථ වැඩි වන විට වස්තුවර්ථය අඩු වෙනවයි කියලා. ගුණාර්ථ අඩු වන විට වස්තුවර්ථය වැඩි වෙනවයි කියලා. අපි සාමාන්‍ය භාවිතයේ තර්ක ශාස්ත්‍රය තුල එහෙම කියනවා. නමුත් ඒක හැම විටකම නොවන බවත් මතක තියාගන්න ඕන.
දැන් ශිෂ්‍යයා කියලා කියන්නේ එක වස්තුවර්ථයක්. එක වස්තුවර්ථය එක පුද්ගලයෙක් එක ළමයි කොට්ටාසයක්. ඒතකොට අපි දන්නවා ශිෂ්‍යයා කියන පදයට සීමාවක් නැහැ. මේ ලෝකේ ඉන්න ඕනෑම ශිෂ්‍යයෙක් මේ අර්ථයෙන් ගන්න පුළුවන්. මේ ලෝකේ ඉන්න ඕනෑම ශිෂ්‍යයෙක්. ඒතර මේ මොන්ඩිසෝරි ශිෂ්‍යයාගේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා ඕනෑම දරුවෙක් ශිෂ්‍යයෙක් ගන්නට අයිති වෙනවා. නමුත් අපි දැන් මේ තියෙන වස්තුවර්ථය ශිෂ්‍ය භාවය. ඒක තමයි යාගේ තියෙන ඊටම අනන්‍ය වූ ලක්ෂණය. ඊට පස්සේ ශිෂ්‍යයෙකුට අපි එකතු කරනවා ගුණාර්ථයක් ලාංකික කියලා. ඒතොර ලාංකික නැමැති ගුණාර්ථය එකතු වූ පමණින් ඔබ දන්නවා ශිෂ්‍යෝ ප්‍රමාණය අඩු වෙනවා. ශිෂ්‍යයින්ගේ වස්තුවර්ථය අඩු වෙනවා. ලාංකික කියන ගුණාර්ථය එකතු වූ විට වැඩි වූ විට ශිෂ්‍යාර්ථය අඩු වෙනවා. ශිෂ්‍ය ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ අපි එකතු කරනවා ලංකාවේ උසස් පෙළ ශිෂ්‍යයා කියලා. ශිෂ්‍යයා කියන පදයට අපි එකතු කරනවා ලාංකික කියන පද ගුණය එකතු කළා උසස් පෙළ කියන ගුණයත් එකතු කරනවා. අපි කතා කළේ ගුණාර්ථ වැඩි වන විට වස්තුවර්ථය අඩු වන බවයි. ගුණාර්ථ වැඩි වන විට වස්තුවර්ථය අඩු වන බව අපි කතා කළේ. එතකොට ශිෂ්‍යයාගේ ගුණාර්ථ වැඩි වෙද්දී ලාංකික කියලා වස්තුවර්ථය ශිෂ්‍ය ප්‍රමාණය අඩු වුණා. එතකොට ලංකාවේ උසස් පෙළ ශිෂ්‍යයා කියද්දී තවදුරටත් ශිෂ්‍ය ප්‍රමාණය අඩු වුණා. ලංකාවේ උසස් පෙළ කලා අංශයේ ශිෂ්‍යයා කියද්දී ඒ තව ගුණාර්ථ දෙකක් එකතු වෙලා තියෙනවා. එතකොට ශිෂ්‍යයින්ගේ වස්තුවර්ථය තවත් අඩු වෙලා ගියා. ඊට පස්සේ අපි ගන්නවා තවත් ගුණාර්ථයක් ලංකාවේ උසස් පෙළ කලා අංශයේ තර්ක ශාස්ත්‍රය හදාන ශිෂ්‍යයා. ඔබ දන්නවා සාමාන්‍ය එක අවුරුද්දක මෙවැනි ශිෂ්‍යයෝ ඉන්නේ 6-7000ක් පමණයි. එතකොට ඊටාම සීමාත්මක ප්‍රමාණයකට එනවා ගුණාර්ථය. එතකොට අපිට පේනවා මෙන්න මේ කාරණේ හයිලයිට් කරගෙන තියෙන කාරණේ බලන්න. ශිෂ්‍යයා යන පදයේ පුළුල් අපසරියක් ගත්තත් එහි ගුණාර්ථය වැඩි වෙන විට ඒකේ වස්තුවර්ථය අඩු වෙවි යනවා. හොඳයි. එහෙනම් ගුණාර්ථය සහ වස්තුවර්ථය අතර තියෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රතිලෝම සම්බන්ධයක් කියලායි අපි හඳුනාගන්නේ. රයිට්. ඊට පස්සේ අපි කතා කරමු මේ පද බෙදෙන්නේ කොහොමද කියලා. පද බෙදෙන්නේ පද වර්ග වෙන්නේ කොහොමද කියලා. පදයක් ප්‍රධාන වශයෙන් අපි බෙදනවා කොටස් දෙකකට. කොටස් දෙක තමයි සංයුක්ත පද සහ වියුක්ත පද කියලා කියන්නේ. එතකොට සංයුක්ත පද නැවත වතාවක් අපි බෙදනවා තවත් කොටස් තුනකට. ඒක ආයෙ කොටස් වලට බෙදෙනවා. අපි මේක එකින් එක සාකච්ඡා කරලා බලමු. මේක කොහොමද බෙදෙන්නේ මේවා විස්තර වෙන්නේ කොහොමද කියලා. එතකොට සංයුක්ත පදයක් කියලා කියන්නේ මොකක්ද? සංයුක්ත පදයක් කියලා කියන්නේ භෞතික පැවැත්මක් තියෙන මේ ඔබගේ වටපිටාවේ තියෙන වස්තුන්. එතකොට ඩෙස් එක, මේසේ, පුටුව, පන තියෙන වස්තුන්, ගහකොළ, සතා සීපාව මේ ඕනම දෙයක් ඔබට සංයුක්ත පදයක් ලෙස ගන්න පුළුවන්. අපි ඒවට කියනවා ද්‍රව්‍ය සූචක නාම කියලා. ද්‍රව්‍යයක් හඳුන්වන නිසා අපි ඒකට ද්‍රව්‍ය සූචක නාම කියලා කියනවා. සංයුක්ත පදවල ලක්ෂණ තමයි ස්පර්ශ කළ හැකිවීම, තැනක් තියෙන එක, කිසියම් ස්ථානයක් අපිට පේනවා මෙන්න මේ ස්ථානෙ මේක තියෙනවයි කියලා. ප්‍රමාණයක් හෝ හැඩයක් ගන්නවා. ස්පර්ශ කරන්න පුළුවන්, තැනක් තියෙනවා, ප්‍රමාණයක් තියෙනවා, හැඩයක් ගන්නවා. මේක තමයි සංයුක්ත පදයක ප්‍රධාන ලක්ෂණය වෙන්නේ. අපි ඒ නිසා ඒකට ද්‍රව්‍ය සූචක නාම කියලා කිව්වා යම් ද්‍රව්‍යයක් ඒකෙන් හඳුන්වන නිසා. අපි බලමු ඊළඟට සංයුක්ත පදවල උදාහරණ කිහිපයක් ඔබට දීලා තියෙනවා. සංයුක්ත පදව අපි බෙදනවා අපහු ප්‍රධාන වශයෙන් කොටස් තුනකට. ඒකවාචී පද. ඒකවාචී පද බෙදනවා ඒකවාචී සංඥා නාම කියලා. ඒකවාචී සංඥා නාම. ඒකවාචී පදයක් කියලා කියන්නේ එක දෙයක්, එක පුද්ගලයෙක්, එක ස්ථානයක්, මොකක් හරි එක දෙයක් වෙන් වෙලා හඳුනා ගන්න නම් අපි ඒකට ඒකවාචී පදයක් කියලා කියනවා. එතකොට ඒකවාචී පදයක් අපි වර්ග කරනවා ඒකවාචී සංඥා නාමයක් කියලා. වෙන් කරන කොටසකට. කොටස් තුනක් තියෙනවා ඒකවාචී සංඥා නාම, ඒකාන්තර වර්ණා නාම සහ අසහාය විස්තර නාම කියලා. එතකොට එතනින් අපි ඒකවාචී සංඥා නාම කියලා කියන්නේ කිසියම් වර්ගයකින් එක පුද්ගලයෙක්, එක ස්ථානයක්, එක දෙයක්, එක වස්තුවක් වෙන් කළ හඳුනා ගන්නවාට. එතකොට ඔයාලා ළමයි විදියට ඔයාලව අපි වෙන් කළ හඳුනා ගන්න නමක් භාවිතා කරනවා. නිමල් හරි, සිරිපාල හරි, අමරා හරි නමක් දාලා තින ඔබට ඒ අනිත් පුද්ගලයන්ගෙන් ඔබ වෙන් කර හඳුනා ගන්න ඒකවාචී සංඥා නාමය. ගම් ගත්තොත්, නගර ගත්තොත් අපි කළුතර, කොළඹ ආදී වශයෙන් නගර වලට නම් දීලා තිනවා. ඒ නම් වලින් තමයි නගරය අනිත් නගර අතරින් වෙන් වෙලා හඳුනාගන්නේ. රටවල් ගත්තොත් අපි ශ්‍රී ලංකාව, ඉන්දියාව වශයෙන් රටවල් වලට නම් දීලා තිනවා. ඒව තමයි ඒකවාචී සංඥා නාම කියලා කියන්නේ. පුද්ගලයෙක් යම් වස්තුවක්, යම් දෙයක් වෙන් කළ හඳුනා ගන්න පදේ තමයි ඒකවාචී සංඥා නාමයකින් කෙරෙන්නේ. ඊට පස්සේ අපි අනිත් වර්ගය තමයි ඒකාන්තර වර්ණා නාම. අපි කියනවා ඒක සාමාන්‍ය පදයක අර්ථය ඒකවාචී කරගන්නවා කියලා. නැත්තම් සාමාන්‍ය පදයක් අපිට ඕනේ පුද්ගලයෙක් එක්කෙනෙක් බවට පත් කරගන්නවා. දැන් ඔබ දන්නවා සාමාන්‍ය පදයක් වශයෙන් ගත්තොත් ගුරුතුමා. ලෝකේ ඉන්න ඕනෑම ගුරුවරයෙකුට අපිට පුළුවන් ගුරුතුමා කියලා කියන්න. හැබැයි ඔබේ පාසලේ ඔබේ පන්තිය බහර ගුරුතුමා.
අපි කියනවා අපේ පන්ති භාර ගුරුතුමා. අපේ පන්ති භාර ගුරුතුමා කිව්වහම එතනින් එක්කෙනෙක් ගැනයි කියවෙන්නේ. එතකොට ඒක ඒකවාචී පදයක් වෙනවා. අපේ නගරයේ බහාර නැත්නම් අපේ නගරාධිපතිතුමා. අපේ නගරයේ බහාර උතුමා නගරාධිපතිතුමා. එතකොට එක පුද්ගලයෙක් එතනින් වෙන් වෙනවා. අන්න ඒක තමයි ඒකාන්තර වර්ණනාමයක් කියලා අපි හඳුනාගන්නේ. ඊළඟට අපි දන්නවා අසහාය විස්තර නාම. අපි කතා කළා ඒකවාචී පදවල තියෙන වර්ග තුනක් කතා කරනවා. ඒකවාචී සංඥා නාම, ඒකාන්තර වර්ණනා නාම සහ අසහාය විස්තර නාම. අසහාය විස්තර නාමයක් කියලා කියන්නේ සාමාන්‍ය පදයක් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීමක්. සාමාන්‍ය පදයක් සවිස්තරාත්මකව නැත්නම් විස්තර සහිතව ඉදිරිපත් කිරීමක් අසහාය විස්තර නාමයක් කියලා අපි හඳුන්වනවා. එතකොට එතනදී එක්කෙනෙක් ඒකවාචී අර්ථයක් ඒක අසහායයි. ඒක කවටවත් සමාන වෙන්නේ නැහැ. අපිට පුළුවන් කමක් නැහැ ඒ જાතිය තව කෙනෙක්ව පෙන්වන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි කියනවා හදට පාත් ලැබු මුල්ම මිනිසා. එතකොට ඒ જાතිය එක්කෙනයි ඉන්නේ. ඒක ඒකවාචී එයාටම අසහායයි. වෙනත් කවුරුවත් ඒ වර්ගයේ නැහැ. අභ්‍යවකාශයට ගිය මුල්ම බැල්ල. අපි දන්නවා ලයිකා කියලා. එතකොට අපි කිව්වොත් ලෝකේ වඩාත්ම උසින්ම පිහිටි විල මොකක්ද? ඔබ දන්නවා ඇති ඇන්ඩීස් කඳු වැටිදින් ටිටිකාකා විල තමයි ලෝකේ වැඩිම උසින් තියෙන විල බවට පත් වෙන්නේ. එතකොට මේ වගේ වස්තුන් අපිට යෙදෙන්නේ අසහාය විස්තර නාමය යටතේ. එතකොට එවනම් අපි ඒකවාචී පද ප්‍රධාන කොටස් තුනකට බෙදුවා. ඒකවාචී සංඥා නාම, ඒකාන්තර වර්ණනා නාම සහ අසහාය විස්තර නාම කියලා. මේ තුනම අයිති වෙන්නේ සංයුක්ත පද ගොඩට. සංයුක්ත පද ගොඩට. එතකොට අපි ඊට පස්සේ බලමු සාමාන්‍ය පද. සංයුක්ත පද වල අනිත් වර්ගය සාමාන්‍ය පද අපි කතා කළේ. සාමාන්‍ය පදයක් කියන්නේ පොදුවේ සමස්තයක් ගැන කතා කරන, සමූහයක් ගැන නැත්නම් කුලකයක් ගැන කතා කරන එක පදයක්. අපි මිනිසා කිව්වොත් මිනිස් කුලකය, සමාන ලක්ෂණ වල යුතු සමූහයක් මිනිස් කුලකයේ ඉන්නවා. බල්ලා කිව්වොත් බලු කුලකය, නේ? ළමයා කිව්වොත් ළමයි කුලකය, මල කිව්වොත් මල් කුලකය, මල් වර්ගය. එතකොට අන්න ඒ වගේ එක ජාතිය ලක්ෂණ පොදු වර්ගයක් එක පදයකින් හඳුන්වන්නයි අපි භාවිතා කරන්නේ සාමාන්‍ය පද. ඒතකොට අපිට උදාහරණ වශයෙන් කියන්න පුළුවන් මිනිසා කිව්වොත් ඒක සාමාන්‍ය පදයක්. මේ ලෝකෙ ඉන්න ඕනෑම මිනිසෙකුට සාමාන්‍යයෙන් මිනිසා කියලා කියන්න පුළුවන්. ඕනෑම දරුවෙකුට සාමාන්‍යයෙන් දරුවා කියලා කියන්න පුළුවන්. ඒතකොට මේ වගේ එකක් තමයි සාමාන්‍ය පදයක් කියලා කියන්නේ. ඊට පස්සේ සාමාන්‍ය පද නැවත බෙදීමක් නැහැ. ඊට පස්සේ තියෙනවා සාමූහික පද. සාමාන්‍ය පදවල මෙන්න මේ කාරණා ටිකයි විශේෂ වෙන්නේ. වර්ගයක සෑම විශේෂ වස්තුවක් පොදුයි අයිති. අපි අර කුලකයක් ගත්තොත්, අපි වර්ගයක් ගත්තොත් ඒක රවුමක් ඇතුළට ඒ જાතිය සාමාන්‍ය පදවල ඔක්කොම ටික එකට දානවා. ඊට පස්සේ අපි කතා කරනවා ව්‍යවහාරයේ එක්කෙනෙක් කියලා කිව්වත් මිනිසා කියන එකෙන් එක්කෙනෙක් කිව්වොත් නැත්නම් කපුටා කියන එකෙන් එක කපුටෙක් විතරක් ගැන කතා කළාට සමස්ත කපුටු වර්ගයේම මේක ඇතුලේ ඉන්නවා. ඒක නිසා සාමාන්‍ය පදයක් අපි කියනවා සමස්ත වර්ගයක් හඳුන්වනවායි කියලා. හොඳයි. ඊට පස්සේ අපිට තියෙනවා උදාහරණ කිහිපයක් ඔබට දීලා තියෙනවා. මේසේ පුටුව, ළමයා, ගුරුතුමා, ගස යන ආදී වශයෙන් මේ හැම එකකින්ම එක් ඒකකයක් පමණක් නොව ඒ සමස්ත වර්ගයම හඳුනා ගන්නා බව ඔබ දැනගෙන ඉන්න ඕන. හොඳයි. ඊට පස්සේ අපි බලමු සාමූහික පද කියන්නේ මොනවද කියලා. සාමූහික පදයක් කියලා කියන්නේ සමාන ඒකක සමූහයක් සමස්තයක් වශයෙන් සමූහයක් වශයෙන් ගත්තාම සමාන ඒකක සමූහයක් තමයි මේකෙන් කතා කරන්නේ. මෙතන අනිවාර්යයෙන්ම සමූහයක් සමූහාර්ථවාචී අර්ථයක් මේක ඇතුලේ තියෙනවාමයි. එතකොට සාමාන්‍ය සාමූහික සහ අපි ඒකවාචී සාමූහික වශයෙන් කොටස් දෙකකට කඩා ගන්නවා. දැන් මේ සමූහය කියලා කියන අදහසින් අපි අර්ථවත් කරනවා සාමාන්‍ය සාමූහික. දැන් අපි පොලිසිය කිව්වොත් නැත්නම් හමුදාව කිව්වොත් ප්‍රජාව කිව්වොත් පොලිසිය කියන වචනයෙන් අර්ථවත් කරනවා පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් සහිත ලොකු ඒකකයක්. හමුදාව කියන එකෙන් මේ ලෝකෙ ඉන්න සියලුම හමුදාවන් අන්තර්ගත වෙනවා. එතකොට එතන ලොකු සමූහයක් එක ඇතුලේ ඉන්නවා. අපි ඒ නිසා ඒකට සාමූහික පදයක් කියලා කියනවා. එතකොට ඒව සාමාන්‍ය සාමූහික පද. ප්‍රජාව, ජනතාව, හමුදාව, පොලිසිය මේ වගේ පද සාමාන්‍ය සාමූහික පද ගණයට ගැනෙනවා. ඊට පස්සේ ඒකවාචී සාමූහික පද. ඒකවාචී සාමූහික පදයක් කියලා කියන්නේ අර අපි කලින් කතා කළ සාමාන්‍ය සාමූහික පද වලින්ම අපිට පුළුවන් එක කොටසක් කඩලා ගන්න. එක කොටසක් වෙන් කරලා ගන්න. දැන් හමුදාව කියන පදයෙන් අපිට පුළුවන් අවසාන සටනට අවසාන වන්නේ මෙහෙම වන්නේ සටනට එකතු හමුදා ඛණ්ඩය නැත්නම් අණු ඛණ්ඩයක නමක් දෙන්න. අපි හිතමු 54 වන රෙජිමේන්තුව. නැත්නම් දකුණු කළුතර පොලිසිය. ඒ වගේ කොටසක් අපි වෙන් කර ගැනීම තමයි මේ සාමාන්‍ය සාමූහික පද වලින් ඒකවාචී සාමූහික පදයක් ගොඩ නැගීමක් කියලා කියන්නේ. හොඳයි. ඊට පස්සේ අපි කතා කළේ සංයුක්ත පද ගැන. ඒවා අපි කතා කළා ද්‍රව්‍ය සූචක නාම කියලා. ද්‍රව්‍යයක් හඳුන්වන නිසා. අනිත් පද වර්ගය අපි කතා කරනවා වියුක්ත පද ලෙස. වියුක්ත පද.
මේ තියෙන වියුක්ත පදවල ලක්ෂණ ටිකක් ඔබට දීලා තිනවා. වියුක්ත පද ලෙස හඳුන්වන නාම තුල ಗುಣ විශේෂයක් පමණක් ප්‍රකාශ කරනවා. දැන් මේවායේ අර කලින් කිව්වා වගේ අල්ලන්න පුළුවන් වස්තුන් නැහැ. ස්පර්ශ කළ හැකි දේවල් නැහැ. ඒ නිසා මේකේ තියෙන ගුණයේහි භාවය පමණයි. ඒ ක්වොලිටි එක, ඒ ගුණය පමණයි තියෙන්නේ. ඒ නිසා අපි මේවට කියනවා භව සූචක නාම කියලා. භව සූචක නාම කියන්නේ ගුණයේ භාවය පමණක් මේකෙන් හඳුන්වන නිසා. ඒවට හිමිකරුවෙක් නැහැ කියලාත් කියනවා. කරුණාවන්තකම, මසුරුකම, නිර්භීත භාවය, කෙනෙක්ගේ හිතේ තියෙන හැඟීමක්, ආදරය, වේදනාව මේ වගේ දේවල් අපිට පුළුවන් එතනින් හඳුන්වන්න. වියුක්ත පද තුලින්. වියුක්ත පද ප්‍රධාන වශයෙන් අපි වර්ග කරනවා ප්‍රතිජානන, ප්‍රතිෂේධන හා වෛකල්‍යවාචී පද ලෙස. ප්‍රතිජානන පද, ප්‍රතිෂේධන පද හා වෛකල්‍යවාචී පද ලෙස වර්ග කළාට ප්‍රතිජානන සහ ප්‍රතිෂේධන පද තියෙන්නේ ඇත්තටම යුගල පද වශයෙන්. ප්‍රතිජානන සහ ප්‍රතිෂේධන පද එන්නෙම යුගල පද වශයෙන්ම තමයි. ඒකෙන් අදහස් වෙන ප්‍රතිජානන කියලා කියන්නේ අපි කිසියම් ගුණයක් තියෙන බව, ඇති බව, යම් කිසි ලක්ෂණයක් ඇති බව, කිසියම් ගුණයක් තියෙනවයි කියන එක ප්‍රතිජානන පදයක් කියන එකෙන් අදහස් කරනවා. කිසියම් ගුණයක් නැති බව නිෂේධනාර්ථය තමයි ප්‍රතිෂේධනාර්ථයෙන් අදහස් කරන්නේ. එතකොට අපි කියනවා මෙවැනි එක් පදයකින් අනෙක් පදේ බහිෂ්කරණය කරනවා. දැන් ප්‍රතිජානනයක් කියලා කියන්න පුළුවන් අපිට කරුණාවන්ත භාවය, මිනිස් භාවය, සුදු භාවය. ඒවා ප්‍රතිජානන අදහස්. එතකොට ඒකම සුදු නොවු, කරුණාවන්ත නොවු, මිනිස් නොවු මේවා ප්‍රතිෂේධන පද. මේ දෙක යුගල පද වශයෙන් එන වියුක්ත පද. යුගල පද වශයෙන් එන වියුක්ත පද තමයි ප්‍රතිජානන සහ ප්‍රතිෂේධන වශයෙන් ගොඩ නැගෙන්නේ. අනිත් පද වර්ගය අපි කතා කරපු වෛකල්‍යවාචී පද. වෛකල්‍යවාචී පද. බලමු අපි මොනවද වෛකල්‍යවාචී පද කියන්නේ කියලා. කිසියම් වස්තුවකට ස්වභාවිකව පිහිටා තිබිය යුතු යම් කිසි ලක්ෂණයක්, ගුණයක් ඇත්තටම නැත්නම් නොතිබීම හෝ විකෘතිව පිහිටා තිබීම පිළිබඳ කියවෙන පදයි. එතකොට කිසියම් ගුණයක් තිබීම බලාපොරොත්තු විය හැකි තැනක ඒ ගුණ නැති වුනහම අපි දෙයක් බලාපොරොත්තු වෙනවා යම් තැනක යම් ආකාරයකින් තියෙයි කියලා. වස්තුවක් තියෙන්න ඕනේ තැනම වෙන තැනක තියලා හරියන්නේ නැහැ. දැන් අපේ මුහුණ මැද්දේ නහය තියෙනවා නිසා අපි ඒකට මුකුත් කියන්නේ නැහැ. තියෙන නිසා හොඳයි ඒක. හැබැයි නහය පොඩ්ඩක් ඇද වුනහම අපි ඒකට මුක්කන් කියලා කියනවා. අපේ අතපය වෙනස් වුනහම අපි ඒකට කොර කියලා කියනවා. බකල කියනවා, වපර කියනවා. මෙන්න මේ වගේ ලක්ෂණ ගොළු බිහිරි මේ සියලු පද අයිති වෙන්නේ වෛකල්‍යවාචී පද ගණයට. හරි. එහෙනම් ඒකෙන් අදහස් කරන්නේ කිසියම් ලක්ෂණයක් තියෙන්න ඕන තැන නැතිවීම. එහෙම නැත්නම් විකෘතිව පිහිටා තිබීම. එහෙමත් නැත්නම් වෙනස් ආකාරයක පිහිටා තිබීම අපි හඳුන්වනවා වෛකල්‍යවාචී පද කියලා. උදාහරණ තමයි මම ඔය කිව්වේ අඳ ගොළු බිහිරි කොරව අපලයන් ආදී වශයෙන්. හොඳයි. ඊට පස්සේ අපි කතා කරන නැවතවතාවක් පද වර්ගීකරණ යටතේ ප්‍රත්‍යනීක පද හා විසංවාදී පද. ප්‍රත්‍යනීක පද හා විසංවාදී පද. අපි බලමු මොනවද මේ කියලා. අදාළ කතා විශ්වයේ කතා විශ්වයක් කියන එක ඔබ සමහරට වටහාගෙන නැති මම ඉදිරියේදී එක දෙන්නවා තේරුම් ගන්න ඔබට. කතා විශ්වයේ ප්‍රතිවිරුද්ධ කොන්වල තිබෙන දේ සැලකෙන දේවල් සූචනය කරන පද තමයි ප්‍රත්‍යනික පද කියලා කියන්නේ. මේ තියෙන කතා විශ්වයක්. මේ කතා විශ්වයේ ඔබට පේනවා ප්‍රතිවිරුද්ධ කොන් දෙකක් තියෙනවා. මේ තියෙන එක කොනක් බාල කියලා කියන්නේ. අනිත් කොනේ ඉන්නවා මහලු කියන අය. එතකොට බාල සහ මහලු අන්තර්ගාමී තත්වයන් තියෙනවා. ඒ අතරමැද යම් යම් තත්වයන් අපි හැමෝටම තියෙනවා. බාල කියන එකෙන් අදහස් කරන්න පුළුවන් අද ඉපදිච්ච දැන් ඉපදුණු ළමයෙක් ගැන. මහලු කියන එකෙන් වයස අවුරුදු 105ක වෙන්න 100 කෙනෙක් වෙන්න පුළුවන් හඳුන්වන්නේ. නමුත් ඒ අතර ඉන්නවා විවිධාකාර මම ඊඩි ගැහුවා වගේ ඔබට හදා ගන්න පුළුවන් විවිධාකාර මට්ටම් මැද ඉන්න පුළුවන් මධ්‍යස්ථ තත්ත්වයේ අය. ඒ නිසා ප්‍රත්‍යනික කියලා කියන්නේ කතා විශ්වයේ ප්‍රතිවිරුද්ධ කොන් දෙක මම මේ පෙන්නලා තියෙන්නේ. මේ කොන් දෙක ගන්නත් පුළුවන්. ප්‍රතිවිරුද්ධ කොන් දෙක කියලා කියන්නේ වැඩිම පරතරයේ තියෙන පද දෙක කියන එක. වැඩිම පරතරයේ තියෙන පද දෙක අපි එකෙන් හඳුන්වනවා. ඒ අතර මැද තවත් ඕනෑම තරම් පද තියෙන පුළුවන්. ඒ නිසා කතා විශ්වය මේකෙන් බෙදන්නේ නැහැ. කතා විශ්වය අපි එකෙන් දෙකට බෙදන්නේ නැහැ. උදාහරණ තියෙනවා. පළමු අන්තිම, කළු සුදු, දිග කෙටි, ශක්තිමත් දුර්වල. ඒතකොට මේ වගේ මෙතනට පළමු දාලා අපිට පුළුවන් එහා පැත්තට අන්තිම දාන්න. මෙතනට සුදු දාලා එහා පැත්තට කළු දාන්න පුළුවන්. ඒ දැම්මත් ඒ දෙක අතර මැද විවිධාකාර අන්තර්ගාමී තත්වයන් පවතිනවා. ඒක ඔබට වටහා ගන්න පුළුවන් වේවි. අපි බලමු විසංවාදී පදත් එක්කම තේරුම් අරගෙන. විසංවාදී පදයක් කියලා කියන්නේ මුළු කතා විශ්වය කොටස් දෙකකට පමණක් බෙදාවෙන් කරනවා. දැන් ඔබ දැක්ක ප්‍රත්‍යනික පදවල දෙකක් නෙමෙයි මැද මැද තත්වයන් තව ගොඩාක් තියෙනවා කියලා. හැබැයි මෙතනදී අපි කොටස් දෙකකට පමණයි බෙදන්නේ. සුදු නම් එක කොටසක් අනිත් කොටසේ ඉන්නවා සුදු නොවන අය.
එක කොටසක් සුදු අනිත් කොටස සුදු නොවන. එක කොටසක් කරුණාවන්ත අනිත් කොටස කරුණාවන්ත නොවන. එතකොට ඔබ තේරුම් ගන්න ඕන නිතරම ප්‍රතිජානන පදයට වඩා ප්‍රතිෂේධන පදේ වැඩි. ප්‍රමාණයෙන් වැඩි. අපි ඒ නිසා ඒකට අනන්ත පද කියලාත් කියනවා. ප්‍රතිෂේධන පැත්ත ප්‍රමාණයෙන් විශාලයි ප්‍රතිජානන පැත්තට වඩා. ඒ නිසා අපි ඒක අනන්ත පද කියලාත් හඳුන්වනවා. එතකොට ලදරු නොවන, සුදු නොවන, කරුණාවන්ත නොවන මේ වගේ පද තමයි විසංවාදී පද කියලා හඳුන්වන්නේ. එතකොට අපි ලදරු කියන මෙතනට දැම්මොතින් මේ පැත්තේ ඉන්නේ ලදරු නොවන. මේක ඕනම ආකාරයට කඩන්න පුළුවන්. ඔබට පේනවා හැමතිස්සෙම මේ දෙක හැදිලා තියෙන්නේ නොවන කියන පදේ තමයි එකතු වෙන්නේ. නොවන කියන පදේ තමයි එකතු වෙන්නේ විසංවාදයක් ගොඩනගන්න. එතකොට මුල් පදේ ප්‍රතිජානනාර්ථයත් දෙවන පදේ ප්‍රතිෂේධනාර්ථයත් ඔබට දකින්න ලැබෙනවා. එතකොට ඒකෙන් තමයි මේ විසංවාදය ගොඩනගලා තියෙන්නේ. හොඳයි. මේ අපි කතා කරන්නේ ප්‍රත්‍යනික සහ විසංවාද අතර තියෙන සබඳතාව කොහොමද ගලපගන්නේ කියලා. ප්‍රත්‍යනික යුගලය අතර අන්තර්ගාමී තත්ත්වයන් තිබුණා. ඔබ දැක්ක බාල මහලු අතර අන්තර්ගාමී තත්ත්වයන් තිබුණා. ඒවට අවකාශ පවතිනවා. නැත්නම් මැදි අවස්ථා තිබුණා. ප්‍රත්‍යනික යුගලය අදාළ කතා විශ්වයේ සමස්තයක් වශයෙන් සූචනය කරන්නේ නැහැ. සමස්තයක් වශයෙන් සූචනය කරන්නේ නැහැ. මොකද මේ දෙකම අතරමැද්දේ අපි දැක්ක බාල මහලු අතරමැද්දේ තව කට්ටිය ඉන්න පුළුවන්. ඒ නිසා මුළු කතා විශ්වය ගැන මේකෙදි කතා කරන්න අපිට පුළුවන් කමක් නැහැ. කතා විශ්වයේ සියලුම දේවල් පද යුගලයක් මගින් කොටස් දෙකකට බෙදීම තමයි විසංවාදී පද වලින් කලේ. ඔබ දැක්ක කරුණාවන්ත නොවන. බාල නොවන. ඒ ආකාරයෙන් අපි කොටස් දෙකකට පමණක් බෙදීම විසංවාදී පද වලින් කළා. විසංවාදී පද ඊළඟ වෙනස තමයි විසංවාදී පද එක විට සත්‍ය වෙන්න බෑ. විසංවාදී පද එක විට සත්‍ය වෙන්න බෑ. ඒ කියන්නේ කළු වෙලා කළු නොවී ඉන්න බෑ. කරුණාවන්ත වෙලා කරුණාවන්ත නොවී ඉන්න බෑ. එක විට සත්‍ය වෙන්න බෑ විසංවාදී දෙකක්. ඒ වගේම තමයි විසංවාදී දෙක එක විට අසත්‍ය වෙන්නත් බෑ. එක විට අසත්‍ය වෙන්නත් බෑ. හැබැයි ප්‍රත්‍යනික වෙනස්. ප්‍රත්‍යනික පද දෙකක් එක විට සත්‍ය වෙන හැකි අතර එක විට අසත්‍ය විය හැකිය. ප්‍රත්‍යනික දෙකක් එක විට සත්‍ය විය නොහැකි අතර. ඒ කියන්නේ ඔබට මතකයි ප්‍රත්‍යනික පද අපි කතා කළා බාලයි මහලුයි වෙන්න කෙනෙකුට බෑ එකම වෙලාවේ. එකවරේ සත්‍ය වෙන්න බෑ. බාල වෙමින් මහලු වෙන්න බෑ. ඒ වුණාට අසත්‍ය වෙන්න පුළුවන්. ඒ කියන්නේ බාල නොවි මහලුත් නොවි ඉන්න කෙනෙකුට පුළුවන් අතරමැදි තත්ත්වයන් ඕන තරම් තියෙනවා යාට ඉන්න. කෙනෙක් තරුණ වෙන්න පුළුවන්, වැඩිහිටි වෙන්න පුළුවන්. ඔබ වගේ අවුරුදු 18 19 දරුවෙක් වෙන්න පුළුවන්. ඒතර බාල නෙමෙයිනේ. එතකොට මෙන්න මේ නිසා ප්‍රත්‍යනික පද අතර තියෙන්නේ එක විට අසත්‍ය වීමේ හැකියාවක් තියෙනවා. එක විට සත්‍ය වෙන්න බැහැයි කියලා අපි කියනවා. හැබැයි මතක තියාගන්න ඕන ඒකත් උල්ලංඝන සමහර අවස්ථා තියෙනවා. උල්ලංඝන වෙන සමහර අවස්ථා තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි කිව්වොතින් කිසියම් තරඟයක ඉන්නේ එකම ක්‍රීඩකයෙක් පමණක් නම් ඔබ පමණක් තනියෙන් දුවනවා නම් ඔබට පුළුවන් පළවෙනියත් වෙලා අන්තිමයත් වෙන තනියම. ඔබට පුළුවන් පළවෙනියයි අන්තිමයි දෙන්නම එක්කෙනෙක් වෙන්න. ඒ වගේ අවස්ථාවකින් අපිට ප්‍රත්‍යනීකය පැහැදිලි කරන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා මේක මේ විදිහට තේරුම් ගමු. ඊට පස්සේ කියනවා මේ දෙකේ සමානකමක් තියෙනවා. ප්‍රත්‍යනික සහ විසංවාද අතර සමානකමක් තියෙනවා. මොකක්ද ඒ සමානකම තමයි මේ දෙකම එකිනෙක බහිෂ්කృత යුගලයක් වෙනවා. එකිනෙක බහිෂ්කృతයි කියන්නේ එක පදයකින් අනෙක් පදය බැහැර කරනවා. බාල වෙමින් මහලු වෙන්න බෑ. කරුණාවන්ත වෙමින් කරුණාවන්ත නොවි ඉන්න බෑ. අන්න ඒ කාරණේ නිසා අපි කියනවා එකිනෙක බහිෂ්කృత යුගලයක් වශයෙන් මෙයාලා ක්‍රියාත්මක වෙනවා කියලා. හොඳයි. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ පද වර්ග කරන ආකාරය සම්බන්ධතා අනුව. පද වර්ග කරනවා සම්බන්ධතා අනුව. හොඳයි. බලමු අපි පද කොහොමද සම්බන්ධතා අනුව වර්ග කරන්නේ කියලා. පළවෙනියෙන්ම කතා කරනවා සාපේක්ෂ පද හා නිරපේක්ෂ පද වශයෙන්. සාපේක්ෂ පද. මොකක්ද සාපේක්ෂ පදයක් කියන්නේ? සාපේක්ෂ පදයක් කියන්නේ වෙනත් පදයක අර්ථය මත ඔබට තේරුම් ගන්න වෙනවා නම් කිසියම් පදයක අර්ථය අන්න ඒක සාපේක්ෂ පදයක්. වෙනත් පදයක අර්ථය මත නම් ඔබට යම් පදයක අර්ථය තේරුම් ගන්න වෙන්නේ ඒක සාපේක්ෂ පදයක්. අපි කිව්වොත් මේ ඉන්නේ මනමාලිය. මේ ඉන්නේ මනමාලිය කිව්වොත් ඔබ අනිවාර්යයෙන්ම අහනවා කෝ මනමාලිය කියලා. හරිද? මේ ඉන්නේ පුරුෂයෙක්, ස්වාමි පුරුෂයෙක් කිව්වොත් අපි හොයනවා කෝ යාගේ භාර්යාව කියලා. එතකොට ස්වාමි පුරුෂයා, භාර්යාව, මනමාලියා, ශිෂ්‍යයා මේ වගේ පද තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා ඒකත් එක්කම එකඟ වෙච්ච, ඒකත් එක්ක බැඳිච්ච අනික් පදේ වටහා ගන්න. එහෙම නැතුව මේක තේරුම් ගන්න බෑ. අන්න ඒ වගේ පදයකට අපි කියනවා සාපේක්ෂ පදයක් කියලා. ඒකේ අර්ථය තේරුම් ගන්න අපිට වෙනත් පදයක අර්ථය අවශ්‍යම වෙනවා. උදාහරණ මේ දිලා තියෙනවා පියා දරුවා. එතකොට දරුවෙක් කියන එක අර්ථවත් වෙන්නේ නැහැ පියෙක් නැතුව. ස්වාමි පුරුෂයා අර්ථවත් වෙන්නේ නැහැ භාර්යාවක් නැතුව. ගුරුවරයා අර්ථවත් වෙන්නේ නැහැ ශිෂ්‍යයෙක් නැතුව. ශිෂ්‍යයෙක් නැති ගුරුවරයෙක් ඉන්න විදිහක් නැහැ. එතකොට සාපේක්ෂ පදයක අර්ථය තේරුම් ගන්න ඕනේ කරන පදයට අපි කියනවා සම්බන්ධී පදය කියලා. සාපේක්ෂ පදයක අර්ථය තේරුම් ගන්න. දැන් පියා කියන සාපේක්ෂ පදයක
අර්ථය තේරුම් ගන්න දරුවෙක් ඕනේ කරනවා. එතකොට ඒක සම්බන්ධී පදේ වෙනවා. අන්න ඒකට සම්බන්ධී පදේ කියලා කියනවා. එතකොට සාපේක්ෂ පද එකකට වඩා තියෙන්නත් පුළුවන්. එකකට වඩා තියෙන්න පුළුවන්. එහෙම වුණා ඒ වගේම තමයි සම්බන්ධී පදේ ඒකම වෙන්නත් පුළුවන්. උදාහරණයක් වශයෙන් අපිට පුළුවන් කියන්න දැන් සහෝදරයා කිව්වොත් ඔබ දන්නවා සහෝදරයාගේ සාපේක්ෂ පදේ මොකක්ද? සහෝදරයාමයි. එහෙම වුණොත් ඒක ඒ පදේම තමයි සාපේක්ෂ පදේ වෙන්නේ. ඇතැම් විට සහෝදරයාගේ සාපේක්ෂ පදේ සහෝදරිය වෙන්න පුළුවන්. එහෙම වුණොත් සාපේක්ෂ පද එකකට වඩා තියෙන සහෝදරයාට සාපේක්ෂ පදේ එතකොට සහෝදරයා සහෝදරිය පද දෙකක් සාපේක්ෂ වෙලා ඔබට මේ වගේ උදාහරණයකින් බලන්න පුළුවන්. සහෝදරයාට සාපේක්ෂව සහෝදරයා සහෝදරිය වශයෙන් පද දෙක තුනක් දෙන්නත් පුළුවන්. මෙතනදී සාපේක්ෂ වෙන්නේ දෙකම සම්බන්ධී පදයක් ඒ පදේම තමයි. පළවෙනි සාපේක්ෂ පදේදී. ඊට පස්සේ බලමු අපි නිරපේක්ෂ පද. මේවාදී වෙන්නේ අර්ථය වටහා ගන්න තව පදයක් ඕනේ නැහැ. මේ පදයක අර්ථය තනියෙන් තේරුම් ගන්න පුළුවන්. තනියව වටහා ගන්න පුළුවන්. අපි කියනවා කිසියම් පදයකින් හැඳින්වෙන වස්තුව හැර වෙන මොනවාක්වත් ඒකෙන් අර්ථ දක්වන්නේ නැහැ කියලා. මේ පදයේ පමණයි තේරුම් ගන්න පුළුවන්. අන්න ඒක නිරපේක්ෂ පදයක් වෙනවා. යම් පදයක් නිසා අන්‍ය පදයක් සැලකේ යන්න ගම්‍ය නොවේ නම් ඒවා නිරපේක්ෂ පදයි. යම් පදයක් නිසා අන්‍ය පදයක් සැලකෙන්නේ නැහැ. අන්න ඒවා තමයි නිරපේක්ෂ පද කියලා කියන්නේ. දැන් පොත පෑන වගේ පද දෙකක් ගත්තොත් අපි දන්නවා පොතකින් තොරව පෑන වටහා ගන්න අපිට පුළුවන්. නැත්නම් පෑනකින් තොරව පොත වටහා ගන්න පුළුවන් අපිට. මේසේ පුටුව නැත්නම් පෑනක් අරගත්තත් අපිට ලියන්න පොතක් ඕනේ වෙන්නේ නැහැ. මේසේ පුටුව ගත්තත් එහෙමයි. මේසේ කියන පදේ වටහා ගන්න අපිට පුටුවක් ඕනේ වෙන්නේම නැහැ. ඒ වගේ පදවලට අපි කියනවා නිරපේක්ෂ සබඳතා කියලා. ඊට පස්සේ අපි කතා කරනවා සමමිතික සහ අසමමිතික සබඳතා. සමමිතික සහ අසමමිතික සම්බන්ධතා. මේත් වර්ගීකරණයක් පද අතර තියෙන සබඳතා සම්බන්ධයෙන් සමමිතික සම්බන්ධතාවය. සමමිතික සම්බන්ධතාවය කියන්නේ මොකක්ද? අන්‍යෝන්‍ය වශයෙන් දෙපසටම ක්‍රියාත්මක වන සම්බන්ධය සමමිතිකයි. අන්‍යෝන්‍ය වශයෙන් දෙපසටම ක්‍රියාත්මක වන සම්බන්ධය සමමිතිකයි. ඒක කියනවා යම් පදයක් අනෙක් පදයට දක්වන සබඳතාව පෙරලා අනෙක් පදයට මේ පදයට ඒ ආකාරයෙන්ම දක්වනවා නම් තමයි ඒ සබඳතාව සමමිතික වෙන්නේ. යම් පදයක් අනෙක් පදයට දක්වන සබඳතාව පෙරලා ඒ ආකාරයෙන්ම ඒ පදයට අනෙක් පදයට දක්වන්න ඕන. එහෙම වුණොත් ඒක සමමිතිකයි. අපිට දීලා තියෙන උදාහරණයක් A කියන එකට B සමාන වෙනවා. A කියන එකට B සමාන වෙනවා. එහෙමනම් B කියන එකට A සමාන වෙන්න ඕන. A කියන එකට B සමාන නම් B කියන එකට A සමාන වෙනවා. එතකොට මේ දෙක අතර තියෙන්නේ සමමිතික සබඳතාවක්. දෙපසටම කියවෙන්නේ එකම දේ. එතකොට ඒක සමමිතිකයි. හොඳයි. අනිත් එක අසමමිතික සබඳතාව. එතකොට ඔබට දැන් වටහා ගන්නත් පුළුවන්. ඔබට හිතා ගන්න පුළුවන් අසමමිතික කොයි වගේ වෙන්න පුළුවන්ද කියලා. නේද? කොහොමද වෙන්නේ අසමමිතික එක එහෙමනම්? A හා B අතර පවතින සබඳතාව පෙරලා B හා A අතර නොපවතී නම් ඒක අසමමිතිකයි. එහෙම නැත්නම් යම් සබඳතාවක් පවතින්නේ එක පැත්තකට පමණක් නම් අනෙක් පැත්තට ඒ ආකාරයෙන්ම සබඳතාව පවතින්නේ නැත්නම් අපි ඒක කියනවා අසමමිතික සබඳතාවක් කියලා. මේ සබඳතාව පවතින්නේ එක් දිශාවකට පමණයි. එතකොට A කියන ළමයා B කියන ළමයාට වඩා උසය. A Bට වඩා උසයි කිව්වොත් පෙරලා අනෙක් පැත්තට B ට වඩා උසයි කියවෙන්නේ නැහැ. B ට වඩා මිටි කියලා කියවෙන්නේ. අන්න ඒක තමයි අසමමිතිකයි කියලා කියන්නේ. සම්මිතිකයකදී අපි කිව්වේ දෙන්නම සමානයි. නැත්තම් දෙන්න වෙනස්. එතකොට දෙකේම එක දේ කියවෙනවා. නමුත් මෙතනදී දෙපැත්තේ කියවෙන්නේ දේවල් දෙකක්. ඒ නිසා ඔබ වටහා ගන්න ඕන සමමිතික සහ අසමමිතික සබඳතා කියලා කියන්නේ පද දෙකක් අතර තියෙන සබඳතාවක්. පද දෙකක් අතරයි සම්මිතික සබඳතා තියෙන්නේ. එතකොට ඒ අතරින් අපි යනවා ඊළඟ කොටසට සංක්‍රාන්තික සබඳතාවලට සංක්‍රාම්‍ය සබඳතාවලට. මොකද්ද මේ? සමමිතික වල අපි කතා කළේ පද දෙකක් ගැන. මේකේ කතා කරනවා පද දෙකකට වැඩි සංඛ්‍යාවක්. සරලව කිව්වොත් පද තුනක් සංක්‍රාම්‍ය සබඳතාවල නැත්නම් සංක්‍රාන්තික සබඳතාවල තියෙනවා පද තුනක්. එතකොට A අසල B සිටි, B අසල C සිටි, එම නිසා A අසල C සිටි. A අසල B. එතකොට A කියන පදයේ තියෙනවා, B කියන පදයේ තියෙනවා, C කියන පදයේ තියෙනවා. මේ තුනක් අතර සම්බන්ධතාව අපි සංක්‍රාම්‍ය නැත්නම් සංක්‍රාන්තික කියලා වටහා ගන්නවා. හොඳයි. අසංක්‍රාම්‍ය සම්බන්ධතාව කියලා කියන්නේ A සිට B ට යම් සම්බන්ධතාවක් තියෙනවා, B සිට C ටත් තියෙනවා. ඊට පස්සේ C සිට A අතරත් A සිට C අතරත් ඒක පවතින්නේ නැහැ. දැන් අතනදී සංක්‍රාම්‍ය සම්බන්ධතාවයේදී A සිට B ට තිබුණා, B සිට C ටත් තිබුණා සහ ආපහු සැරයක් C සිට A ටත් A සිට C ටත් ඒ සම්බන්ධතාව පවතාගෙන ගියා. අන්න එතනදී අපි කිව්වා ඒක සංක්‍රාම්‍යයි කියලා. මෙතනදී මොකද වෙන්නේ? A වල ඉඳන් B ට සම්බන්ධතාවක් තියෙනවා, B වල ඉඳන් A C ට තියෙන සම්බන්ධතාව. හැබැයි A වල ඉඳන් C ට C වල ඉඳන් A ට ඒ ආකාරයෙන් යන්නේ නැහැ. අන්න ඒක නිසා මේ සම්බන්ධතාව අසංක්‍රාම්‍ය වෙනවා. නැත්තම්
සංක්‍රාම්‍ය නොවෙනවා. අපි බලමු එතකොට දැන් අපි කතා කළා සමමිතික සබඳතා, අසමමිතික සබඳතා, සංක්‍රාම්‍ය සබඳතා සහ අසංක්‍රාම්‍ය සබඳතා. සමමිතික, අසමමිතික, සංක්‍රාම්‍ය සහ අසංක්‍රාම්‍ය. මේ හතර එකතු කරගෙන අපි හදනවා අලුත් සබඳතා. මෙතන අසංක්‍රාම්‍යයට උදාහරණයක් දීලා තිනවා. AB ගේ පියාවේ BC ගේ පියාවේ, එම නිසා AC ගේ පියා නොවේ. ඔබට වටහා ගන්න පුළුවන්. දාලා අදහසක් මේකෙන් ගන්න. අපි ඉදිරියේදී මේක තවදුරටත් විග්‍රහ කරනවා. හොඳයි. අපි බලමු. උක්ත සම්බන්ධතා මත පදනම් හතරක් ගොඩනගා ගන්න පුළුවන්. අපි බලමු මේ සබඳතා හතර පවතින්නේ මෙන්න මේ ආකාරයෙන්. සමමිතිකයි සංක්‍රාන්තිකයි. සමමිතිකයි සංක්‍රාන්තිකයි. අනිත් එක සමමිතිකයි අසංක්‍රාන්තිකයි. තුන්වෙනි එක අසමමිතිකයි සංක්‍රාන්තිකයි. හතරවෙනි එක අසමමිතිකයි අසංක්‍රාන්තිකයි. අපි බලමු මේ එක් එක් සබඳතාව විග්‍රහ වෙන්නේ කොහොමද කියලා. මේක චුට්ටක් සංකීර්ණ කොටසක්. ඒ නිසා ඔබ හොඳින් මේක වටහා ගන්න උත්සාහ කරන්න ඕනේ. හොඳයි. මුල් මේක සමමිතික සංක්‍රාන්තික සබඳතාව. සමමිතික සංක්‍රාන්තික සබඳතාව. හොඳට බලන්න. මේක කියනවා පළමුවන හා දෙවන පදයේ අතර ඇති සබඳතාව. දෙවන හා තෙවන පද අතර ඇතිවාක් මෙන්ම පළමු හා තෙවන පද අතරද ඒ සම්බන්ධතාව එකාකාරයෙන් සමව පවතී නම් තමයි සමමිතික සංක්‍රාන්තික සබඳතාව කියලා අපිට කියන්න වෙන්නේ. පළවෙනි පදයට දෙවෙනි පදයට අතර සම්බන්ධතාවයක් තියෙනවා. නැත්නම් A සිට B ට සම්බන්ධතාවක් තියෙනවා. ඒකම B සිට C ටත් තියෙනවා. ඒකම C සිට A ටත් තියෙනවා. නැත්නම් A සිට C ටත් තියෙනවා. උදාහරණයක් ඔබට දීලා තියෙනවා. A ගේ පන්තියේ B සිටි. A ගේ පන්තියේ B සිටි. B ගේ පන්තියේ C සිටි. එම නිසා A ගේ පන්තියේ C සිටි. ඔතන ඔබට ඊතල වලින් හඳුනා ගන්න පුළුවන්. A සිට B ට ගලා යන යම් සම්බන්ධතාවක් ඊතලයකින්. ඒ සම්බන්ධතාව පෙරලා ඒ ආකාරයෙන් B සිටටත් ගලා යනවා. එසේම ඔබට පේනවා B සිට C ට යම් සම්බන්ධතාවක් ගලා යනවා. ඒ වගේම මේ සම්බන්ධතාව ඒ ආකාරයෙන්ම C සිට B ටත් ගලා යනවා. ඒ වගේම තමයි ඒ සම්බන්ධතාවම අර සංක්‍රාම්‍ය ස්වරූපය. පද තුනක් අතර නිසා මම මේක සංක්‍රාම්‍ය පෙන්වන්න තමයි ත්‍රිකෝණාකාරව ගත්තේ. A සිට C ටත් C සිට A ටත් ඒ සම්බන්ධතාව ගලා යනවා. මොකද තුන් දෙනාම ඉන්නේ එකම පන්තියේ. A B ගේ පන්තියේ B C ගේ පන්තියේ. එතකොට A සිට B ට ගලා යන සම්බන්ධතාව මොකද්ද? මගේ පන්තියේ සිටී කියන එක. B සිට C ට යන්නෙත් ඒකමයි මගේ පන්තියේ ඉන්නවා කියන එක. B සිට C ට යන්නෙත් C මගේ පන්තියේ B මගේ පන්තියේ. එක සම්බන්ධතාව. C සිට Aටත් A සිට C ටත් නැවත වතාවක් ඒ සම්බන්ධතාවම ගලා යනවා. මෙන්න මේ වගේකට අපි කියනවා සමමිතිකයි දෙපසට සමානව ගලා යනවා. සමමිතිකයි දෙපසට සමානව ගලා යනවා. ඒ වගේම සංක්‍රාම්‍යයි. පද තුන අතරම එකම විදිහට ගලා යනවා. මෙන්න මේ එක වගේ එකකට අපි කියනවා සමමිතික සංක්‍රාම්‍ය නැත්නම් සමමිතික සංක්‍රාන්තික සම්බන්ධතාවක් කියලා. හොඳයි. අපි බලමු ඊළඟ සම්බන්ධතාව. සමමිතිකයි හැබැයි අසංක්‍රාන්තිකයි. සමමිතිකයි හැබැයි අසංක්‍රාන්තිකයි. දැන් ඔබ වටහාගෙන තියෙනවා සම්මිතිකයි කියන්නේ මොකක්ද කියලා. දෙපසට ගලා යනවා. පද දෙකක් අතර දෙපසට ගලා සම්මිතිකයි නම්. හැබැයි සංක්‍රාන්තික නැත්නම් අසංක්‍රාන්තික නම් මොකද වෙන්නේ? පද තුන අතරම එක ගලා යන්න බෑ. අසංක්‍රාන්තික නම් ඒක පද තුන අතරම ගලා යන්න බෑ. දැන් ඔබ වටහාගෙන ඉන්න ඕනේ එහෙමනම් මොකද්ද වෙන්නේ කියලා. පළමු පදය හා දෙවන පදයට දෙවන පදය හා තෙවන පදයට අතර පවතින සබඳතාව පළමු හා තෙවන පද අතර නොපවතී. හරි? පළමු පදය හා දෙවන පදයට දෙවන පදය හා තෙවන පදයට අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වුණාට ඒක මුල් පදයේ තුන්වන පදයේ අතර නැහැ. හරි? එතකොට සමමිතිකයි. හැබැයි සමමිතිකයි. පද තුන අතරේ සම්බන්ධතාවයන් සමමිතිකයි කියන්නේ දෙපසට ගලා යනවා. දැන් ඔබ සමමිතික බව දන්නවා. අපි බලමු එහෙනම් මොකද්ද වෙන්නේ කියලා. A සිට B දක්වා දුර කිලෝමීටර් 10කි. දැන් ඔබ හිතන්න අතන A ඉඳලා B ට එන තරම් කිලෝමීටර මම ඉතලයකින් පෙන්නලා තිනවා ඒක. A සිට B ට කිලෝමීටර් 10යි. ඔබට එතන 10ක් කියලා ලියා ගන්නත් පුළුවන් ඕනනම්. ඒ වගේම තමයි B සිට A ට ඉතලයක් ගිහින් තිනවා. ඒකෙන් අදහස් වෙනවා එතනක් තියෙන 10යි කියන එක. A සිට B ටත් 10යි B සිට A ටත් 10යි. එහෙමනම් ඒ දෙක සමමිතිකයි. ඒ දෙක සමමිතිකයි. ඊට පස්සේ B සිට C ට කොච්චරක්ලුද? B සිට C දක්වා දුර කිලෝමීටර් 10යි. එහෙමනම් ඔබ දන්නවා C සිට B ටත් කිලෝමීටර් 10ම තමයි. ඒ දෙක සමමිතිකයි. දැන් ඔබට පේනවා අර දෙකම A සිට B දක්වාත් B සිට C දක්වාත් එකම සම්බන්ධතාව ගලා ආවා සමමිතික ලෙස. ඊට පස්සේ බලන්න සංක්‍රාම්‍යද කියලා මේක. අපි දන්නවා එම නිසා A සිට C දක්වා දුර කොච්චරක්ද වෙන්න ඕන? A සිට C දක්වා දුර වෙන්න ඕන කිලෝමීටර් 20ක්. එතකොට මම මේ රතු පාටින් දක්වලා තියෙන නිසා ඒක එතන තියෙන කිලෝමීටර් 20යි. පද තුන අතර සම්බන්ධතාව ඔබට පේනවා සංක්‍රාම්‍ය නෑ කියලා. පද තුන අතර සම්බන්ධතාව සංක්‍රාම්‍ය නෑ. එකම සම්බන්ධතාව ගලා යන්නේ නැහැ. අර පද දෙක අතර ගලාගේ සම්බන්ධතාව මෙතනදී යන හිටිනවා. මෙතනදී කඩෙනවා. අන්න ඒ නිසා ඒක අසංක්‍රාම්‍ය වෙනවා. හැබැයි ඒකේ සමමිති භාවය රැක ගන්නවා.
A සිට C ට කොච්චරක් තියෙනවද 20යි. C සිට A ට කොච්චරක් තියෙනවද ඒත් 20යි. එහෙමනම් මේ අතන 10 10 තිබිච්ච දෙක මෙතනද 20 වුණ නිසා අර සංක්‍රාමයේ බව කඩා වැටෙනවා. ඒ උනාට සම්මිතික බව රැක ගන්නවා. ඒ නිසා අපි කියනවා මේ පද අතර සබඳතාව පවතින්නේ සමමිතික උනාට අසංක්‍රාන්තිකයි කියලා. සමමිතික උනාට අසංක්‍රාන්තික ලෙස තමයි මේ සබඳතාව විග්‍රහ කරගෙන යන්න පුළුවන්. හොඳයි. අපි බලමු ඊට පස්සේ අසමමිතික සංක්‍රාන්තික සබඳතාව. අසමමිතික සංක්‍රාන්තික. දැන් ඔබ වටහා ගන්න ඕන සමමිතික නොවන කියන දේ ඔබ දන්නෝ දැන්. සමමිතික නොවන කියන එක දැන් ඔබ හඳුනගෙන තියෙන්නේ. එහෙනම් ඔයාලා දන්නව දැන් සමමිතික නොවන පදයක් කොයි වගේද? එක පස්සකට ගලා ගියාට අනෙක් පසට ඒක ගලා යන්නේ නැහැ ඒ ආකාරයෙන්ම. හැබැයි සංක්‍රාන්තිකයි. නේද? හැබැයි සංක්‍රාන්තිකයි. ඒ කියන්නේ ඔබ දන්නවා පද තුන අතර මේක ගලා යන්න ඕන කියන එක. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. පළමු හා දෙවන පදයේ අතරත් දෙවන හා තෙවන පදයේ අතරත් පවතින සබඳතාව පළමු පදයේ හා තෙවන පදයේ අතර පැවතුනද තෙවන පදයේ හා පළමු පදයේ අතර නොපවතී. හරි? මේක එක පැත්තකට යනවා අනිත් පැත්තට යන්නේ නැහැ. එක පස්සකට ගලා යනවා ඒකයි සංක්‍රාන්තික වෙන්නේ. ඒක වටේටම ගලා යනවා හැබැයි දෙපසට ගලා යන්නේ සමව. අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. AB ට වඩා උසයි. AB ට වඩා උසයි කිව්වම ඒ අතන ඔයාලට පේනවා මම දැන් ඉතල දෙකක් දක්වලා නැහැ කියලා ඔබට වැටහෙනවා. දැන් මම මෙතෙක් දුර ආපු හැම එකකම ඉතල දෙක තිබුණා. මෙතනදී ඔබට පේනවා AB ට වඩා උසයි. A සිට B ට යම් සම්බන්ධතාවක් ගලා යනවා. AB ට වඩා උසයි. නමුත් ඔබ දන්නවා BA ට වඩා මොකක්ද කියවෙන්නේ එතනදී? මිටි කියලා. එහෙමනම් ඒ දෙක සමමිතික නැහැ. AB ට වඩා උස නිසා BA ට වඩා මිටි කියලා ඔබ දන්නවා. ඔව් AB ට වඩා උස නිසා BA ට වඩා මිටි කියලා ඔබ දන්නවා. එතකොට සම්බන්ධතාව සමමිතික නැහැ. අනෙක් පසට BC ට වඩා උසයි කියලා මම කියලා තිනවා. B උසයි C ට වඩා. එතකොට ඔබ දන්නවා එහෙමනම් කියවෙන්නේ CB ට වඩා මිටි කියලා. එහෙමනම් එතන සම්බන්ධතාව ඔබට තේරෙනවා එතනදිත් ඒ සම්බන්ධතාව සම්මිතික නැහැ කියන එක. එතකොට මුල් අවස්ථාවේ සම්මිතික උනේත් නැහැ. දෙවෙනි අවස්ථාවේ සම්මිතික උනේත් නැහැ. හරිද? තුන්වෙනි අවස්ථාව බැලුවාම එතකොට මොකද තුන්වෙනි අවස්ථාවේ කියවෙන්න ඕන. දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් මම ඒක තාම දාලා නැහැ. තුන්වෙනි අවස්ථාවේ මොකද්ද කියවෙන්න ඕන? AB ට වඩා උසයි BC ට වඩා උසයි. එහෙනම් ඔබ දැනගෙන ඉන්න ඕන A තමයි උසම එක්කෙනා. එතකොට A උසම වෙන්න ඕන අනිවාර්යයෙන්ම. මෙහිදී A C ට වඩා උස බව කියවෙනවා. මෙහිදී A C ට වඩා උස බව කියන බැවින් සංක්‍රාන්තිකයි. මේ A උසයි C ට වඩා. A උසයි C ට වඩා. ඒක ඉස්තර වශයෙන් කියනවා. හැබැයි ඔබ දන්නවා C උසයි කියලා කියවෙන්න බෑ ඊට වඩා. ඒ නිසා ඒක සංක්‍රාන්තික වුණාට සමමිතික වෙන්න බෑ. නමුත් ඒ සබඳතාව CA අතර නොමැති බැවින් අසමමිතික වේ. හරි? සබඳතාව එක පැත්තකට පමණයි ගලා යන්නේ. අනෙක් පසට ගලා යන්නේ. පද තුන අතර එකම සබඳතාව තියෙනවා. ඒ නිසා සංක්‍රාම්‍යයි. නමුත් දෙපසට ගලා යනවන බැවින් මේක අසමමිතික බවට පත් වෙනවා. ඒකට අපි කිව්වා අසමමිතික සංක්‍රාන්තික සබඳතාව කියලා. හොඳයි. අපි බලමු එහෙමනම් ඊළඟ අවස්ථාව අසමමිතිකයි අසංක්‍රාන්තිකයි. අසමමිතිකයි අසංක්‍රාන්තිකයි. දැන් ඔබට යම් අදහසක් ඇති අසමමිතික පද කියන්නේ මොනවද කියලා. අසංක්‍රාන්තික පද කියන්නේ මොනවද කියලා. අපි බලමු එහෙමනම් මොකද වෙන්නේ කියලා. එතකොට පළමු හා දෙවන පදයේ අතරත් දෙවන හා තෙවන පදයේ අතරත් පළමු හා දෙවන පදයේ අතරත් දෙවන හා තෙවන පදයේ අතරත් පවත්නා සම්බන්ධතාව. හරි? මුල් එකෙන් දෙවෙනි එකට ගියා. දෙවෙනි එකෙන් මුල් එකට ඒ වුණාට පළමු හා තෙවන පදයේ අතරත් තෙවන හා පළමු පදයේ අතරත් නොපවතින අවස්ථාවයි. මුල ඉඳන් අගට ගියාට අග ඉඳන් මුලට ආපහු වෙන්නෙත් නැහැ. පද තුන අතර ගලා යන්නෙත් නැහැ. ඒක නිසා තමයි අසමමිතික වෙන්නේ. අපි බලමු එකට උදාහරණයක්. right. එතකොට A සිට B ට මොකද්ද තියෙන සම්බන්ධතාව? A සිට B ට තියෙනවා මම කියලා තියෙනවා ජීඩින් සනීගේ පියාය කියලා. A කියලා කියන්නේ අපි හිතමු මෙහෙම A B ගේ පියාය. A කියන්නේ B ගේ පියා. එහෙමනම් ඔබ දන්නවා A B ගේ පියා නම් එතන මොකද්ද කියවෙන්නේ B A ගේ පුතාය කියලා. එහෙනම් ඒ සම්බන්ධතාව සමමිතික වෙන්න බෑ. ඒ සම්බන්ධතාව සම්මිතික වෙන්න බෑ. ඊට පස්සේ B C ගේ පියාය. B C ගේ පියාය. එතකොට ඔබ දන්නවා අනිත් පැත්තට කියවෙන්නේ C B ගේ කවුද? B C ගේ පියා නම් C B ගේ කවුද? C B ගේ පුතා. දැන් ඔබට පේනවා එහෙනම් A B ගේ පියා වෙද්දි B C ගේ පියා වෙද්දි A B ගේ පියා වෙද්දි B C ගේ පියා වෙද්දි එකම සම්බන්ධතාව පද දෙකකට ඇහිලා තිනවා. A B ගේ පියාය B C ගේ පියාය කියන සම්බන්ධතාවය ඇහිලා තිනවා. නමුත් ඒක තුන්වෙනි පාරේ යනවද? A සිට C දක්වා ගලා යනවද? නෑ. එතනින් නවතිනවා. A C ගේ කවුද? A C ගේ කවුද?
ඒ C ගේ 100 වෙනවා එතකොට. ඒ C ගේ 100 වෙනවා. CA ගේ මුණුබුරා වෙනවා. අන්න එතකොට අපිට පුළුවන් කමක් නැති වෙනවා අර සබඳතාවම පද තුන අතර ගලාගෙන ගෙනියන්න. නැත්තම් එකම සබඳතාව පද තුන අතර එකම ආකාරයට ගලාගෙන යන්න බැරි නිසා අපි ඒකට කියනවා අසංක්‍රාම්‍ය සම්බන්ධයක්. නැත්තම් සංක්‍රාම්‍ය බව අතරමඟදී එන හිටිනවා. සංක්‍රාම්‍ය බව තුන්වෙනි පදයේදී එන හිටිනවා. එතකොට සබඳතාව අසංක්‍රාම්‍යයි. ඒ වගේම ඔබට පේනවා පද තුනෙන් එකකවත් සමමිතික බවක් නැහැ කියලා. A සිට B ට තියෙන්නේ අසම්මිතික බවක්, B සිට C ට තියෙන්නේ අසම්මිතික බවක්. ඒ වගේම තමයි C සිට A ට තියෙන්නේත් නැවත අසම්මිතික බවක්. ඒ නිසා අසමමිතිකයි අසංක්‍රාම්‍යයි නැත්නම් අසංක්‍රාන්තිකයි මේ සබඳතාවය. එතකොට දැන් අපි සබඳතා හතරක් කතා කළා. සමමිතික සංක්‍රාම්‍ය, අසමමිතික අසංක්‍රාම්‍ය, අසමමිතික සංක්‍රාම්‍ය සහ අසමමිතික අසංක්‍රාම්‍ය. එතකොට ඔබ දැන් වටහාගෙන ඉන්න ඕන සමමිතිකයි නම් පද දෙකක් අතරයි තියෙන්නේ. දෙපසටම එක ආකාරයෙන් ගලා යන්න ඕන. සමමිතිකයි නම් පද දෙකක් අතරයි තියෙන්නේ. දෙපසට එකම ආකාරයෙන් එකම සබඳතාව ගලා යන්න ඕන. අසමමිතිකයි නම් පද දෙකක් අතරයි තියෙන්නේ. එක සබඳතාව නෙමෙයි දෙපසට ගලා යන සබඳතා දෙකක්. ඒ නිසා අසමමිතික වෙනවා. සංක්‍රාම්‍යයි නම් පද තුනක් අතරයි තියෙන්නේ. එකම සබඳතාව වටේටම ගලා යන්න ඕන. සංක්‍රාම්‍යයි නම් පද තුනක් අතරයි සබඳතාව තියෙන්නේ. එකම සබඳතාව වටේටම ගලා යන්න ඕන. ඒ වගේම තමයි අසංක්‍රාම්‍යයි නම් පද තුනක් අතර පවතිනවා වුණාට මුල් පද දෙකේ තියෙන සබඳතාව තුන්වෙනි පදේ අපි මේ දක්වන තැන තුන්වෙනි පදයේදී ඒක විග්‍රහ වෙන්නේ නැහැ ඒ ආකාරයෙන්ම. ඒක තමයි අසංක්‍රාම්‍ය සබඳතාවයක ලක්ෂණය උනේ. හොඳයි. අපි බලමු ඊට පස්සේ දැන් මේ අපේ ප්‍රධාන කාරණා ටිකට අමතරව ගත්තම ඇතැම් අවස්ථා තියෙනවා අපිට සමමිතික අසමමිතික භාවයේ කෙලිම කියා ගන්න බැරි. සම්මිතික භාවයේ අසම්මිතික භාවයේ පැහැදිලිව වෙන් කරන්න බැරි අසංක්‍රාම්‍යද සංක්‍රාම්‍යද හරියට හොයාගන්න බැරි තැන් තියෙනවා. තර්ක ශාස්ත්‍රය තුළ ඔබට අනාගතේ දකින්න ලැබෙන්නේ මේ වගේ ගැටලු සහගත අවස්ථා. මම ඊට කලින් ඔබට කිව්වා අර ප්‍රත්‍යනික පදවලදී මේ වගේ අවස්ථා එනවයි කියලා. අපි බලමු නොසමමිතික සම්බන්ධතාව කියන්නේ මොකක්ද කියලා. නොසමමිතික එක් දිශාවක් කිව හැකි වුවත් අනෙක් දිශාව අවිනිශ්චිත සම්බන්ධතාව තමයි එක් දිශාවක් කිව හැකි වුවත් අනෙක් දිශාව අවිනිශ්චිතයි. අපි ස්ථිර වශයෙන් දන්නවා ඒක සම්බන්ධතාවක්. මේ තියෙන උදාහරණයක්. AB ට මෛත්‍රී කරයි. AB ට මෛත්‍රී කරයි. එතකොට BA ට මොකද කරන්නේ? අපි දන්නේ නැහැ. BA ට මෛත්‍රී කරන්න පුළුවන්, වෛර කරන්න පුළුවන්, වෙන මොකක් හරි හැඟීමක් නැති වෙන්න පුළුවන්. ඔය විදිහට අපිට කියන්න පුළුවන් යම් කෙනෙක් අපි හිතමු කුමාරි නැත්තම් කුමාරි යම් තරුණයෙකුට කවුරු හරි කෙනෙකුට අපි හිතමු ආදරය කරයි. නේ? නැත්නම් යම් තරුණයෙක් තවත් කෙනෙකුට ආදරය කරයි. එතකොට කෙනෙක් තව කෙනෙකුට ආදරය කරනවා කියලා කිව්වට අනෙක් පස අපි දන්නේ නැහැ. අනෙක් පස අපි දන්නේ නැහැ. ඒ තැනත්ත ආදරය කරන්න පුළුවන්, වෛර කරන්න පුළුවන්, ආදරය නොකර ඉන්න පුළුවන්, අනුකම්පා කරන්නත් පුළුවන්. එතකොට මේ මොකක්වත් නොදැන අපිට පුළුවන් කමක් නැහැ. සබඳතාවක් ගොඩ නගන්න එක පැත්තක් පමණක් දැනගෙන. අන්න එහෙම වුණාම අපි මේ වගේ වට කියනවා නොසමමිතික සබඳතා කියලා. නොසමමිතික සබඳතා. එතකොට හොඳට මතක තියාගන්න ඕන නොසමමිතික සබඳතාවකදී අපිට දකින්න ලැබෙන්නේ එක පැත්තක් පමණයි. සබඳතාවක් එක පසකට ගලා යනවා. නමුත් අනෙක් පසට ඒ ආකාරයෙන් මේක ගලා එන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ අපි බලමු අනිත් සබඳතාව. නොසංක්‍රාන්තික. නොසංක්‍රාන්තික දැන් මොකද වෙන්නේ? නොසංක්‍රාන්තික සබඳතාවක් කියලා කියන්නේ සංක්‍රාන්තික නොවන නැත්නම් සංක්‍රාම්‍ය නොවන. හරි දැන් ඔබ දන්නවා සංක්‍රාම්‍ය අසංක්‍රාම්‍ය. සමමිතික අසමමිතික. සමමිතිකයි කියන්නේ එකපසට ගලා යනවා. අසමමිතිකයි කියන්නේ එකපසකට ගලා යනවා. නොසම්මිතිකයි කියන්නේ එකපසට ගලා යනවා. අනෙක් පස අපි දන්නේ නැහැ. සංක්‍රාම්‍යයි කියන්නේ පද තුන අතරක් ගලා ගිය පද තුන අතර ගලා ගිය එක සම්බන්ධතාවක්. අසංක්‍රාම්‍යයි කිව්වේ පද දෙකක් අතර ගලා ගිය සම්බන්ධතාව තුන්වෙනි සම්බන්ධතාව තුර නැහැ කියන එක. එතකොට නොසංක්‍රාම්‍යයි කියන්නේ මොකක්ද? ඒකේ වෙන්නේ A හා B අතරත් B හා C අතරත් පවත්නා සම්බන්ධතාව A හා C අතර A හා C අතර පවතින බව නිශ්චිතව කිව නොහැකි අවස්ථා. නොසංක්‍රාන්ත සම්බන්ධතාවකි. A හා B අතරත් B හා C අතරත් පවත්නා සම්බන්ධතාව A හා C අතර පවතින බව. හරි අපිට දැන් කියන්න පුළුවන් යම් පද දෙකක් අතර සම්බන්ධතාව. යම් පද දෙකක් අතර තියෙනවා කිසියම් සම්බන්ධතාවක්. A B අතර යම් ලක්ෂණයක් තියෙනවා. ඒක B C අතරත් තියෙනවා. A B අතර යම් සම්බන්ධතාවක් තියෙනවා. B C අතරත් තියෙනවා ඒක. හැබැයි C A ගේ C ගේ අතර තියෙනවාද? A ගේ B ගේ තියෙන සම්බන්ධතාව B ගේ C ගේ තියෙනවා. හැබැයි අපිට කියන්න පුළුවන් ද ස්ථිර වශයෙන් මේක A ගේ C ගේ අතර ඒ ආකාරයෙන් පවතිනවාද කියලා. එහෙම කියන්න බැරි නම් අපි කියනවා ඒක නොසංක්‍රාම්‍ය සම්බන්ධතාවක් කියලා. නැත්නම් ඒක නොසංක්‍රාන්තික සම්බන්ධතාවක් කියලා. හොඳයි. අපි බලමු ඒකට
මම උදාහරණයක් කියන්නම් ඔබට. අපි හිතමු යම් ළමයෙක් අපි හිතමු ඉසුරි ලක්මිනිගේ මිතුරියක්. ඉසුරි ලක්මිනිගේ මිතුරියක්. හරි. ලක්මිනි විමලාගේ මිතුරියක්. ඉසුරි ලක්මිනිගේ මිතුරියක්. ඒහා බී අතර සමානතාව මම මේ කියන්නේ. ඉසුරි ලක්මිනිගේ මිතුරියක්. ඊට ලක්මිනි විමලාගේ මිතුරියක්. ලක්මිනි කියන්නේ B. ලක්මිනි විමලාගේ මිතුරියක්. එතකොට ඉසුරි ලක්මිනිගේ මිතුරියක් නම් ලක්මිනි විමලාගේ මිතුරියක් නම් ඉසුරි විමලාගේ මිතුරියක්ද? ඉසුරි ලක්මිනිගේ මිතුරියක්, ලක්මිනි විමලාගේ මිතුරියක්, ඉසුරි විමලාගේ මිතුරියක්ද? අපිට ඒ ගැන අදහසක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඇතැම් විට ඕම් දෙනා මිතුරියන් වෙන්නත් පුළුවන්, ඇතැම් විට මිතුරියන් නොවෙන්නත් පුළුවන්. අපි ඒ නිසා කියනවා මේ වගේ එකක් නොසංක්‍රාම්‍ය සබඳතාවක් කියලා. නොසංක්‍රාම්‍ය නැත්නම් නොසංක්‍රාන්තික සබඳතාවක් කියලා. හොඳයි. එතකොට අපිට අදාළ වෙච්ච දෙකේ එක මම කතා කළේ ඔබට මුලදීම දෙකේ එක පාඩම් ඒකකය. නැත්නම් නිපුණතා මට්ටම් දෙකේ එක යටතේ අපි සාකච්ඡා කළ කරුණු අපි නැවත වතාවක් සාකච්ඡා කරලා බලමු පොඩ්ඩක්. එතකොට මේක ඔබට පාසල තුලදී පාසල් ගුරුවරුන්ගෙන් නැවත වතාවක් ඉතා හොඳින් ඉගෙන ගන්න ලැබෙයි කියලා අපි හිතනවා. ඒතර පාසල් ගුරුවරු මේක ඔබට කාලයකදී 10ක් තුල තමයි මේ පාඩම උගන්වන්න නියමිත කරලා තියෙන්නේ. ඒතර ඔබට අපේනොත් කිසියම් ආකාරයක අත්වලක් උදව්වක් වෙන්නේ නැති කියලා අපි හිතනවා. තවදුරටත් මේ ගැන හොයන්න, තවදුරටත් මේ ගැන අධ්‍යයනය කරන්න අපි කුඩා කාලයක් තුල අපිට පුළුවන් ආකාර සංක්ෂිප්ත සටහනක් තමයි මේ ඔබට දීලා තියෙන්නේ. මේ තුලින් ඔබට යම් දැනුමක් ලැබුණා නම් අපි හිතනවා ඒක රටක් වශයෙන් හොඳ තැනකට දරුවන් ගෙන යාමට ජාතික අධ්‍යාපන ආයතනයත් රූපවාහිනී ආයතනයත් ගන්නා මෙහෙවරට ඔබ කරන කෘතගුණ සැලකීමක් වශයෙන්. හොඳයි. එහෙමනම් අපි බලාපොරොත්තු වෙනා මේ දරුවන් සියලු දෙනාම ඉතා හොඳින් උසස් පෙළ විභාගයට මුහුණ දීලා තර්ක ශාස්ත්‍රීය විෂයට ඉතා හොඳ සාමාර්ථයක් ලබා ගනීවි කියලා ඔබ හැමදෙනාම රටට දයට වැඩ ඇති හොඳ දරුවන් ලෙස හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්. අද දවසේ වැඩසටහන හිමාවේ.